හරි. එතකොට මම කිව්වේ මුලින්ම මේ ඍජු කෝණාශ්‍රයක් හදාගන්න දෙයක්. ඊට පස්සේ මේ ඍජු කෝණාශ්‍ර කඩදාසියක් අරගෙන තව ඒකෙන් සමචතුරස්‍රයක් ගන්න කාඩ්බෝඩ් එකක් උනත් කමන්නේ. සමචතුරස්‍රයක් හදාගන්න. එන්න බලන්න ආයි මම පෙන්නන්නම් බෝඩ් එකේ තියලා. මේ එක මුල්ලකින් අරන් එයාව හේතු කරන උඩ ධාරයට. හරි. නවා ගන්න එපා. අපි පොඩි මායිමක් ගන්න බලන්න. හරි. එතකොට මේ රේඛාව ඔස්සේ මට කපා ගන්න පුළුවන්. එතකොට එන්නේ සමචතුරස්‍රය. හරි. ඊට පස්සේ මේ වගේ ක්‍රිස්කොටින්යක් හෝ ඊට වඩා කුඩා ප්‍රමාණයේ ඝන වස්තුවක් වෘත්තාකාර මුහුණක් සහිත. එතකොට 6 වසරේ පළවෙනි පාඩම මතක් වෙන්න ඕනේ. වෘත්තාකාර මුහුණක් සහිත ඝන වස්තුවක් භාවිතයෙන් වෘත්තයක් කපා ගන්න. හරි. වෘත්තේ නිවැරදිව කපා ගන්න හොඳේ. වෙලාව ගත්තර කමක් නැහැ. වෘත්තේ නිවැරදි වෙන්න ඕනේ. නැත්තම් නැවෙන්නේ නැහැ හරියට. වෘත්තේ නිවැරදි කියන්නේ ටිකක් පරිස්සමට කපා ගන්න. හරි. නැත්තම් හැඩේ වෙනස් වෙනවනේ. බාහිර පරිසරය ගත්තාම බාහිර පරිසරයේ තියෙනවා සමමිතික වස්තුන් කියන්නේ තල රූප සහිත තල රූප මුහුණත් සහිත ඒවා තියෙනවා. හරි. එතකොට ඔය මේ දැන් ඔයගොල්ලෝ බලන්න අභ්‍යාස පොතේ මොනවද තියෙන්නේ කියලා බලමු අපි. හරි. මේ අභ්‍යාස පොත වෙන්නුවොත් ඔයගේ ගහක්. හරි. ඇත්තම ඔව් පුතේ කියන්නේ. සර් මාව ටිකක් පස්සින් අයින් වුණා සර් මම දැනුත් ජොයින් වුණේ අයිපා රසයට පුළුවන්දයි කියන්න කියලා. හරි පුතේ. හා හා. සර් වෘත්තයක් කපා ගන්න කිව්වට පස්සේ තමයි මම ලියුනේ. හරි. වෘත්තයක් කපා ගන්න ඊට පස්සේ වා සමචතුරස්‍රය හරිද? සාවිත සමචතුරස්‍රය හරිද? ගොඩක් දේවල් කතා කරේ නෑ පුතේ. සමචතුරස්‍රයක් කපා ගන්න කිව්වා. සමචතුරස්‍රයක් ඍජු කෝණාශ්‍රයක් ගන්න කිව්වා. වෘත්තයක් ටිකක් පරිස්සමට කපා ගන්න කියලා කිව්වේ. ඉස්සරහ කිව්වේ. ලොකු දේවල් කිව්වේ නෑ. හරි. ගොඩක් දේවල් කතා කරේ නෑ පුතේ. හරි. වෘත්තයක් ටිකක් පරිස්සමට කපා ගන්න ඒක තමයි කිව්වේ. එහෙම කිව්වේ නැත්නම් වෘත්තය ඇද වුණොත් එකක් මත එකක් පිහිටන්නේ නැති වෙනවා. හරි. කොට ටිකක් පරිස්සමට කපා ගත්ත වෘත්තයක් තියෙනවා. හරි. ඉතින්නේ මේ වෘත්තයක්. ඒතකොට දැන් මේ මම ඔයගලන්ට අච්චු පොත කොටක් පෙන්නනවා. මේ බලන්න. මේ නැමුම් රේඛා පරිසරය ගැන මම හිතන්නේ කිව්වා. මේ නැමුම් රේඛාව සරල රේඛාවක් වෙන්න ඕනි. හරි. මේ නමන ලද රේඛාව සරල රේඛාවක් වෙන්න ඕනි. එතකොට මේ තුන්වෙනි රූපේ දාලා තියෙනවා ශාක පත්‍රය. හරි. ශාක පත්‍ර ඔය නැමුම් රේඛාව සරල රේඛාවක් වෙන්න ඕනි. මෙන්න මේ වගේ රේඛා හරියන්නේ නැහැ. හරි. හරි. මම ඉඳලා පෙන්නන්න එකක්. අපි මෙතන කතා කරන්නේ දැන් මෙන්න මේ වගේ එකක් ගන්නකෝ මේ වගේ මොකක් හරි දෙයක් තියෙනවා කියන හිතන්නකෝ ශාකපත්‍රයක් තියෙනවා කියන හිතන්න මේක එකක් මත එකක් මේ වගේ එකක් ගැන හිතන්නකෝ අර මේක ඔස්සේ නැවුවාම සමමිතික වෙනවා හරි මේම උපසමහන පැහැදිලිද බලන්න
මේ වගේ පත්‍රයක් ගැන හිතන්නකෝ. මේ රේඛාව ඔස්සේ නැවුවොත් සමමිතික වෙනවා මේක. සමමිතික වෙනවා. මේක පොඩ්ඩක් හිතන්න එපා. මේක ඇද රේඛාවක් මම ඇදලා තියෙනවා. හරි. ඒතර සමමිතික වෙනවා. මේක සමමිතික විදිහට අපි ගන්නෙ අපේ මේක සමමිතික අක්ෂයක් නෙමෙයි. මේක සම්මිතික වුණාට අපේ මේ පාඩමේ විදිහට සම්මිතික අක්ෂයක් නෙමෙයි. සරල රේඛාවක් වී සරල රේඛාවක් කියන්නේ පිළිම් රේඛාවක් වෙන්නේ. එතකොට ශාක පත්‍ර හැම එකත් ශාක පත්‍ර අපි උදාහරණ ලියන්න කිව්වොත් ශාක පත්‍ර ලියන්න හරියන්නේ ශාක පත්‍ර කියලා විතරක් ලිව්වොත් හරියන්නේ නැහැ. ඒක සමල්ලය කියන කෙනා සමල්ලයව හරි මැදින් අරගෙන ඉරක් ගහුවොත් එයා සම්මිතිකයි. හරි? ඒක බලන්න. ඔය මොකද ඔය මේ නත්තල් ගහ කියලා කියනවනේ. හරි? ඒ වගේ ඒවා ඇත්තටම අපි කියන්න අමාරුයි අපහසුයි. බාහිර පරිසරයෙන් ගන්න පුළුවන් දේවල් ගත්තොත් ඇතැම් ශාක පත්‍ර සමනලේ. එතකොට මේවයි උදාහරණ ගොඩක් අඩු වෙනවා. හරි? ඒ වගේ මොකද අපහසුයි ලියා ගන්න අපහසුයි. ඇතැම් කියලා ලියන්න වෙනවා. දැන් ඕගොල්ලෝ පළවෙනි පාඩේ 6 වසරේ පළවෙනි පාඩේ දුන්නා. බාහිර පරිසරයෙන් මේ වෘත්තාකාර මුහුණක් දැකගත හැකි දෑලියන් මොන හරි දේවල් තිබුණේ. එතකොට ඔරලෝසු කියලා ලිව්වොත් කාසි කියලා ලිව්වොත් ඒක සාධාරණ නෙමෙයි. මොකද හැම ඔරලෝසුවක්ම රවුමුත් නෑ හැම කාසියක්ම රවුම් මුහුණක් නෑ. එතකොට ඒ වෙලාවේ මම ලියන්න කිව්වේ ඇතැම් ඔරලෝසුවක මුහුණක් ඇතැම් කාසි ඒ විදිහට ලියන්න කියලා තියෙනවා. හරි? හරි. එතකොට සමචතුරස්‍රය හදාගන්නේ ඇති. හරි? එතකොට සමචතුරස්‍රයත් හරි ඇති කියලා මම හිතනවා. හරි. අපි මුලින්ම දැන් ඍජු කෝණාශ්‍රය කරානේ. අපි සමචතුරස්‍රයක් පොඩ්ඩක් නවලා බලමු. හරි? සමමිතික අක්ෂ කීයක් එනවද කියලා බලන්න ඕගොල්ලෝ. සමචතුරස්‍රාකාර මූණතක් තල රූපයක් ඔයගොල්ලෝ කපාගෙන ඇති. මට විනාඩියක් දෙන්න මම සමචතුරස්‍රය වෙන් කරගන්න ඕනි. මූර්තයත් හරි ඇති නම් අපි බලමුනේ. හරි? මූර්තියත් හරි නම් මූර්තිය තමයි ටිකක් වෙලා යන්නේ ඔක වෙන් කරගන්න. හරි? හරි. ඕගොල්ලන් ළඟ තියෙන පුළුවන් අය වීඩියෝ ඔන් කරගන්න. වීඩියෝ ඔන් කරගන්න. වීඩියෝ ඔන් කරගන්නකො. පුළුවන් අය වීඩියෝ ඔන් කරගන්න. බලන්න ඕන. හරි. පුළුවන් අය වීඩියෝ ඔන් කරගෙන මෙන්න සමචතුරස්‍රයම. හරි? මේක ඕගොල්ලන් නවන්න. ටිකක් ලොකු හෝ කුඩා වුණත් තමයි සමචතුරස්‍රය. නවලා මට කියන්න එකක් මත එකක් සමපාත වෙන විදිහට කී පාරක් නවන්න පුළුවන්ද කියලා. කී පාරක් නවන්න පුළුවන්ද කියලා. හරි. මට ඕගොල්ලන් කියන්න මම කිව්වහම කියන්න. හරි? නවන්න එතකන්. හරි. වීඩියෝ නැතුණත් කමක් නැහැ. පුළුවන් අය ඔන් කරගන්න. හරි? සමචතුරස්‍රය මම මියුට් එක අයින් කරන වෙලාවක එතකොට මට ඕගොල්ලෝ කියන්න කී පාරක් මේක නවන්න පුළුවන්ද සමමිතික වෙන්න. හරි? මම ඔයගලන්ට පෙන්නන්න හොඳේ. මම මේක අස්සේ කරලා පෙන්නන්නම්. ඔයගොල්ලෝ එතකන් ඔයගොල්ලන්ගේ රූපේ නවන්න කී පාරක් පුළුවන්ද කියලා කියන්න. හරි? සමමිතික වෙන්නේ එකක් මත එකක් සමපාත වෙන්නේ. හරි? එතකොට මම වෙලාවක මියුට් එක අයින් කරපු ගමන් ඔයගොල්ලෝ උත්තරේ කියන්න ලෑස්ති වෙන්න. හරි? තප්පර 30ක් දෙන්නම් ඔය වැඩේට. පොඩි වෙලාවක් යන්නේ තප්පර 30ක් දුන්නා නම් ඇති. හරි. මම මියුට් එක අයින් කරන්නම්. ඔයාලා මට කියන්න වාර කීයක් නැවුවද කියලා. හරි? මම පොඩ්ඩක් අයින් කරනවා. හරි. ඔයාලා අයින් කරගන්න. ඉතින් අයින් කරගන්න. 8යි සර්. 8යි. තව උත්තර දිනවද කියන්න? හැමෝම කියන්න. 4යි. 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 ඔව් 4යි. 4යි. කීයද පුතේ? 4යි සර්. 4යි. තේජාන් මට 8යිද කිව්වේ තේජාන්? ඔව් සර් මම 8යි කිව්වේ. 8යි. හරි. තව 4යි. 4යි. තව උත්තර දිනවනේ කියන්නේ.
තමන්ගේ උත්තරේ කියන්න කමක් නැහැ. සර් ඔව්. සර් ඔව්. සර් මේක රෙකෝඩ් කරලා YouTube එකට දානවද? YouTube එකට දාන්න නෑ නේ. මේක මෙහෙමයි. රෙකෝඩ් වෙනවා එන්නට මේ දැන් මේ වීඩියෝ එක රෙකෝඩ් කරලා YouTube එකට දානවා නම් ඒක මම අර වෙන ක්‍රමවේදයකට කරන්න ඉබේ. YouTube එකට දාන්න යන්නේ. අවශ්‍ය නම් මට පොඩ්ඩක් කියන්න මම එවන්නම්. මේ මොකද මේ රෙකෝඩින් එක දැන් තව කොහෙවත් යවන්න බෑ. මේ රෙකෝඩින් එකක් බලාපොරොත්තු වෙන කරන මේ ක්ලාස් එකක් නෙමෙයි. හරි ඔයගලන්ට ඉගෙනීමක් කරන විතරයි. මොකද රෙකෝඩින් එකක් කරනවා නම් මේක තව මේ තහස් පොඩි වෙන්න ඕනේ. දැන් මම වීඩියෝ එකේ සමහර වෙලාවට නැහැ. සමහර වෙලාවට ඉන්නවා සමහර වෙලාවට මගේ කොටසයි එන්නේ. එතකොට ඒ වගේ රෙකෝඩින් එකක් මට පබ්ලිෂ් කරන්න දාන්න බෑ. හරි? මොන හරි ගැටලුවක් තියෙනවා නම් කියන්න මම එවන්න බලන්න. ඒකට රෙකෝඩින් එකේ අර රෙකෝඩින් එක විදිහට ක්වොලිටි නැහැ. හරි? මම කියන දේවල් ඔක්කොම තියෙනවා. කියන දේවල් ඔක්කොම තියෙනවා. මේ එවන්න පුළුවන් මගේ අරමුණ මට කියන්න. හරි? YouTube දාන්නේ. හරි. ඔයගලන්ට එවුවොත් ෂෙයා කරන්නත් එපා කොහෙටවත්. ෂෙයා කරන්නත් එපා. හරි මගෙන් අහලා ඉඳලා ෂෙයා කරන්න එපා. මම අවශ්‍ය කෙනෙකුට එවන්න. මොකද මේ රෙකෝඩින් එක තැනින් තැන මම ඉන්නවා සමහරලාට නෑ. එතකොට වෙලාවල් තියෙනවා කතා කරන වෙලාවල් තියෙනවා. ඒ නිසා ඒක දාන්න කියන්නේ. හරි. ඔයගලන්ට එවන්න පුළුවන් මට. යන්න තියෙන කෙනෙක් කියන්නේ එවන්න. ඔයගොල්ලන්ගේ ළඟ තියාගන්න එක. කොහෙවත් යවන්න එපා. මේ පාට හරි ඕන වුණොත් මට කියන්න. එතකොට මම එයාට යවන්න. හරි. සවිතර ඕන නම් මම එවන්නම් ඉතින් අද එවන්න. මගේ අරමුණ කියලා හිතෙනවා. හරි. හරි. එහෙනම් මේකේ මේ තේජාන් වැඩිපුර නවලවන්න. එන්න බලන්න. මෙතන ඉඳන් හරි මම මේකේ සම්මිත් ගක්ෂ බලන්න. හරි ඔන්න තිබ්බා. මෙන්න මාරන් එකයි. හරි. ඊට පස්සේ ඔන්න මම ආයි දිගහැරලා දෙකයි. හරි. අටක් ගත්ත විදිහ තමයි මට දෙකයි. මේ මුල්ලක් අරගෙන මේ මුල්ල අරන් මෙතනට හේතු කරා 3යි. හරි. දකින්න 3යි. හරි. ඊළඟට මේ පැත්තට නැවුවේ 3යි. මෙතනින් අරන් 4යි. 4ක් තියෙන්නේ. එතකොට තේජාන් කරන්නේ නැත්නම් මේ ඉරි මම සම්මිති කක්ෂ ටික අඳින්නම් පුතේ. හරි. සම්මිති කක්ෂ ටික ඇඳලා පෙන්නන්න. හරි. ඉතින් බලමු තේජාන් මේ ඉරක් දෙකට බෙදලා වගේ මට තේරෙන විදිහට කරලා දෙන්න. හරි. එක ඉරක් දෙකට බෙදන්නේ නැති. ඒ නැමුම් රේඛාවක් කිව්වම මම ඔයගලන්ට ඒක ඇඳලා පෙන්නන්න. එතකොට ඒක අතුරු දිනකොට ඔයගලන්ට ඒක හඳුනා ගන්න පුළුවන් වෙයි. හරි. එතකොට මම ආයෙත් මම මේක තිබ්බා. මෙන්න මේ රේඛාව ඔස්සේ නවනවනේ. හරි. මෙන්න එක. එහෙනම් එයාව මම ඇඳගත්තා. මෙන්න මම අඳිනවා. මේ තියෙන්නේ ඒ රේඛාව. පඩේරකින් මම අඳිනවා. මේ තියෙන්නේ ඔය රේඛාවනේ මම ඇඳේ එකයි. හොඳේ. ඒතර මෙයා තනි රේඛාවක්. හරි. මේකෙන් භාග ගන්න බෑ මේ එක්කෙනයි. හරි. ඊට පස්සේ මේ යටින් උඩට හරි උඩින් යටට හරි මෙහෙම නැවුවක් කමන්නේ දෙකම එකයි. ඔන්න තව එකක් නැවුවා. ඔන්න ආයි මම පෙන්නන්නම්. මෙතන ඉඳන් පල්ලෙහාට එකක් නැවුවා. ඒ රේඛාවත් ඔන්න ඇඳගත්තා. එතන ඕගොල්ලෝ ඇඳ ගන්න රේඛාව ඕගොල්ලන්ගේ. ඕගොල්ලෝ රූප සටහනේ ඇඳ ගන්න. අඩි රූලක් තියලා ඕගොල්ලෝ ඇඳ ගන්න. හොඳේ කෙලින් රේඛාවක් වෙන්න ඕනේ. මම මෙතන රූලක් පාවිච්චි කරන්නේ නැතුව අඳිනවා. හරි. ඒ කියන්නේ බෝඩ් එකේ කරන නිසා. හරි මම පාවිච්චි කරනවා. ඒතර මම ඒකට රේඛාවක් ඇඳ ගන්නවා. හරි පේනවනේ? රූලක් තියලා රේඛාව දාගන්න. දෙකයි. හරි. ඊළඟට තව එකක් මම නවනවා. හරි. ඔන්න මේ එක මුල්ලක් අරගෙන ඒ මුල්ලෙන් එහා මුල්ලට හේතු වුණාම දෙකයි. මේ ලක්ෂණත් ඔයගොල්ලෝ හඳුනා ගන්න. හරි. එතකොට ඒ නැමුම් රේඛාව ඔස්සේ රූලක් තියලා සම රේඛාවක් ඇඳ ගන්න. හරි. අපි දෙයක් ඉගෙනනවට වඩා කරලා එහෙන් දකින්නකොට ඒක ඔයගොල්ලන්ගේ මතකයේ තැම්පත් වීම වැඩි. හරි. හරි. වචන වලින් දෙනවට වඩා බලන්න ඔයගොල්ලන් නිකන් දෙයක් ගැන හිතන්නකෝ. වචන වලින් දෙනවට වඩා ඇහැට දකින්න එක තමයි ඔයගොල්ලන්ට ගොඩක් මතක හිටින්නේ. හරි. හරි. ඊට පස්සේ මම මේ නැව්වේ මේ පැත්තට. හරි. මම ඊට පස්සේ නවනවා මේ යට මුල්ල උඩ මුල්ලට හේතු කරනවා නැත්නම් උඩ මුල්ලෙන් අරන් යට මුල්ලට හේතු කරනවා. හරි. රේඛා තියෙනවා. ඒකට එක රේඛාවක් අඳින්න තියෙනවා. හරි. උඩ යන්දොත් මම
හරි ඔක්කොම රේඛා ඇඳුනා හතරක්. ඔක්කොම රේඛා හතරක්. ඔය රේඛා ඔස්සේ මෙන්න ඔක්කොම රේඛා හතරයි. හරි. එතකොට මේක දිහා බැලුවාම තව දේවල්. මේක 8 වසරටත් යනවා පාඩ. හරි. මේ ඔක්කොම එකම තැනකින් මේ රේඛා හතරම එකම තැනක හමු වෙනවා. හරි. එකම තැනක හමු. එතන උඩ පොඩ්ඩක් නිකන් ඇඟිල්ල තියලා බලන්න ඕන මොකද වෙන්නේ කියලා. මේක අරම මෙහෙම පොඩ්ඩක් ඇඟිල්ල තියලා බලන්න ඕන. මේ කොහෙටවත් යන්නේ නැහැ නේද කියලා. මේක සමබරව තියාගන්න පුළුවන් ලක්ෂයක් තමයි මේ රේඛා ඔක්කොම හමු වෙන තැන තමයි මේකේ මේක සමබරව තියාගන්න පුළුවන් දැන්. එනකොට ඒක උඩ මේ දැන් මෙතන මේ හුලම් පාරක් කියනවා. ඒතකොට මට මේක කියන්න බෑ. හරි. මේක සම්මිතිකව සම්මිතිකව කියන්නේ සමබරව තියන්න පුළුවන්. මේ පැත්තට තියන්න පුළුවන්. හරි. මේ. ඒතකොට මේ හමු වෙන තැන. හරි. හරි. එතකොට සම්මිතික අක්ෂ මේකේ හතරක් තියෙනවා. ඊට වඩා මේක නවන්න බෑ. නවන්න පුළුවන් සමමිතික වෙන්නේ නැහැ. හරි. එන්න එහෙනම් මතක තියාගන්න සමචතුරස්‍රයේ සමමිතික අක්ෂ මේලා මතක තියාගන්න කීයද කියලා මතක තියාගන්න. හරි. සම්මිතික අක්ෂ මේක තියෙනවා හතරක්. හරි. සම්මිතික අක්ෂ හතරයි තියෙන්නේ. හරි. සමචතුරස්‍රයට හතරයි. දැන් උගලේ වෘත්තය ගන්න. අරන් නවන්න. සම්මිතික අක්ෂ අඳින්න. කීපයක් අඳින්න. මම අද බේවා පෙන්නන්න. මේ තියෙන්නේ මේක නවන්න පුළුවන් ඇතිතරම්. මේකට ඇතිතරම් කියන්නේ මෙයාගේ සමමිතික අක්ෂයන් දොත් අසීමිතයි. අසීමිතයි කියලා කියන්නේ මෙයා. හරි? හරි. මේ මම මේ 6 වෘත්තයේ පාඩමකට ගත්තේ. හරි. මේකේ මේ ටිකයි මම ඇදලා තියෙන්නේ. හරි මේ වෙන එක. කතා කරලා මේකේ සමමිතික අක්ෂ වෘත්තයේ සමමිතික අක්ෂ ප්‍රමාණය කීයද කියලා අහනවා. එතකොට ලියන්න පුළුවන් උත්තරේ තමයි අසීමිතයි. මතක තියාගන්න ඕනේ වෘත්තයේ සමමිතික අක්ෂ අසීමිතයි. එතකොට සමචතුරස්‍රය සමමිතික අක්ෂ 4යි. හරි? 4ක් තියෙනවා. ඊට පස්සේ ගමු ත්‍රිකෝණාශ්‍රයේ සමමිතික අක්ෂ ගත්තොත් ත්‍රිකෝණාශ්‍රයට යමුවාම සමමිතික අක්ෂ හරි මේ වගේ එකක් ගත්තොත් මේක සමමිතික අක්ෂ තියෙන්නේ 2යි. හරි? ඒකත් ඔයගලන්ට කරලා බලන්න පුළුවන්. සමමිතික අක්ෂ තියෙන්නේ 2යි. අපි ඒකත් පොඩ්ඩක් කරලා බලමු. හරි. ඔයගල ළඟ තියෙන ත්‍රිකෝණාශ්‍රය ගන්න. අරන් සම්මිතික කරන්න. නවන්න සමමිතික වෙන්න. හරි. නවලා අඳින්න. මමත් ඇඳලා පෙන්නන්න. හරි. මෙන්න තියෙනවා. මේක මම මුලින්ම නවනවා මේ පැත්ත. නවල ඇඳොත් බලන්න. හරි. මම නවලා සම්මිතික රේඛාවක් අඳිනවා. හරි ඔන්න එකක් ඇඳා. හරි. දෙවෙනි එකත් බලන්න. දෙවෙනි රේඛාවත් අඳින්න බලන්න. ඔන්න. එහෙනම් මේක දින් පල්ලෙහාට පල්ලෙහාන් උඩට නෙවුවා. ආයි මුලින්ම බලන්න මේ පැත්තට. දෙපැත්තට නවලා. උඩ පල්ලෙහා වම දකුණ. එහෙම නවලා බලන්න. හරි. එතකොට මම දෙවෙනි එක නෙවුවට පස්සේ මැදින් එනවා. එතකොට මේ සම්මිතික අක්ෂයක් අඳිනකොට අපි සරල රේඛාවකින් අඳින්න ඕනේ. හරි? ඒතර මේකට සරල රේඛාවක් අපිට රූලක් නැතුව අඳින්න අපහසුයි. හරි? හරි. බලන්න. මෙන්න මේක මම තව විදිහකට නවනවා. හරි? මේ ඉවත දාන්නේ වගන්නේ හොඳේ. මේ ෆයිල් කවර් එක කරන් දින එක පැත්තක ලියුපියක් කරන් දින. හරි. එතකොට දැන් අර මම මේ එක මුල්ලක් කරන් මේ මුල්ලට හේතු කරන්නම්ක බලන්න මේ. මොකද වෙන්නේ මේ? පේනවනේ පැහැදිලිව පේනවනේ මේ සම්මිතික නැහැ. මෙයාව එළියට පැනලා. එළියට පැනලා සම්මිතික නැහැ. එහෙනම් මේකේ සම්මිතික අක්ෂ තියෙන්නේ 2යි. මේක 2යි. මේක කියන්නේ මොකද්ද? සමචතුරස්‍රය 4ක් තියෙනවා. මට මේක 4යි. ත්‍රිකෝණාශ්‍රය 2යි. වෘත්තයේ තියෙනවා මම මේක කියන්නේ නැහැ. මේකේ අසීමිතයි. තව අඳින්න පුළුවන් ඇතිතරම්. අසීමිතයි. ඔයගලෙන් අහන්න පුළුවන් අසීමිත සමරේඛ සම්මිතික අක්ෂ ඇති තල රූපය නම් කරන්න. හරි? නැත්නම් අහනවා ප්‍රශ්නයක්
වෘත්තයේ සමමිතික අක්ෂ කීයක් තිබේද? එතකොට ඉලක්කමක් විදිහට ලියන්න ඒකේ බෑ. ඒක ලියන්නේ අපි අසීමිතයි කියලා වචනේ ලියන. හරි? හරි. දැන් අපිට සම්මිතික තල රූපයක් කපා ගන්න පුළුවන්. මේ කපා ගන්න විදිහක් මම කියලා දෙන්නම්. ඒක එච්චරම අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. සම්මිතික තල රූපයක් අඳින්න එනවා. අපිට දෙයක් කපා ගන්නත් පුළුවන්. මේ වගේ කොලයක් ගන්න. දෙකට නවන්න. දෙකට නවන්න. කොලයක් අරන් දෙකට නවන්න. ඒක කොහෙට ගියක් කමන්නේ. එක පැත්තක් පැන්නට ඒක කමන්නේ නැහැ. මේක නැවෙන්නේ නැහැ හරියට දෙකට මේ. එකක් මෙහෙන් පැනලා තියෙන මේ බලන්න මෙතන මුළු දෙකක් තියෙනවා. ඊට පස්සේ මම කරන්නේ කතුරක් අරගෙන මේක මට අවශ්‍ය හැඩයකට කපා ගන්නවා. මට අවශ්‍ය හැඩයකට කපා ගන්න. ඒකට මට එන්නේ දෙකට නවලන්න තියෙන්නේ. මේ කියනවා මට අවශ්‍ය හැඩයකට මම කපා ගත්තා. දැන් මේක අනිවාර්යෙන් සම්මිතිකයි නේ. මේක සම්මිතිකයි අනිවාර්යෙන්. මේක සම්මිතික අක්ෂ තියෙන්නේ මේ වගේ එකක් යපුවොත් සම්මිතික අක්ෂ තියෙන්නේ මම මේ විදිහ එකක් කපනවා මේ කපලා තියෙන්නේ. එතකොට මේකේ තියෙන සම්මිතික අක්ෂ මම මේක පොඩ්ඩේ තියලා අදින්න නැතුව අදින්නම්. මේක සම්මිතික අක්ෂ එකයි තියෙන්නේ. හරි. එතකොට යම් කිසි අපිට ඕනෑම සම්මිතික තල් රූපයක් හදාගන්න. ඒක දැන් මේක ප්‍රායෝගිකනේ. මේක අර ප්‍රාතාකූ වලට කරනවා වගේ දැන් මේ මම මේක දෙකට නැවුවා. අර නූලක් දාලා තදිනව නේද? මොකද පුතේ? අර නූලක් දාලා තදිනව නේද? නූලක් දාලා ඇදලත් පුළුවන්. ඒ රේඛාව හඳුනා ගන්න. හරි. හොඳයි. ඒකට දැන් මේක ඕන නම් තව වෙනස් කරන්න පුළුවන් නේ. මම මේක තව කපනවා. ඒත් එන්නේ මට සම්මිතික එකක්. මේක ඔන්න මොකක් හරි කියපුණා මේ සම්මිතිකයි. හරියටම එක හැබැයි මේ වගේ වල ගොඩක් දුරට තියෙන එකයි. දැන් සමල්ලය ගත්තාම එකයි. හරි? අච්චුපත වෙන්නන්න. හරි. sorry. හරි. ඔය දැන් මම මෙතන ඇඳලා පෙන්නන්නම් කිව්වා. හරි. මෙතන මෙන්න මේ රේඛාව ඔස්සේ නැවුවොත් සමපාත වෙනවා. සමල්ලයගේ පොඩ්ඩක් එහාට කළා මම අදින්න. මෙන්න මෙතනින්. හරි. ඊළඟට මේ ශාක පත්‍රයේ මේ නාරටි. හැබැයි හැම ශාක පත්‍රයම හරියන්නේ නැහැ. හරි. ඇතැම් ශාක පත්‍ර කියලා ලියන්න පුළුවන්. හරි. ගස් හැම ගහක්ම සම්මිතික නැහැ. හොඳයි. කොහොමත් නැහැ ඒවා. හරි. මේ රේඛාව ඔස්සේ නැවුවාම ඔන්න සම්මිතික වෙනවා. එතකොට සම්මිතික අක්ෂ තියෙන්නේ එකයි. ඒ වගේ අක්ෂයක් එක රේඛාවෙන් මට අඳින්න පුළුවන්. ඒකට තමයි අක්ෂය කියන්නේ. ඒ යම් රේඛාවට තමයි සම්මිතික අක්ෂය කියලා කියන්නේ. හරි. එතකොට බලමු. මේකේ බලන්න මෙන්න බලන්න. තරුවක් තියෙනවා. බෝකොලයක් තියෙනවා. වෘත්තයක් තියෙනවා. සමචතුරස්‍රයක් තියෙනවා. තරුවක බලන්න කරලා බලන්න මේ දේවල්. හරි. අරුවක් බලන්න. එතකොට මෙන්න මේ තියෙන්නේ. මේකට අපි ද්විපාර්ශ්වික ද්වි කියන්නේ දෙකට. පාර්ශ්ව දෙකකට වෙන් වෙනවා. ඒකයි කියන්නේ. මේ ද්විපාර්ශ්වික සම්මිතිකයි. මේ තල රූපේ ද්විපාර්ශ්විකයි. ද්විපාර්ශ්වික සම්මිතික තල රූපයක්. සම්මිතික අක්ෂ දෙකකට නෙමෙයි මේ කියන්නේ. කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන් යම් කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන් නම් යම් රේඛාවකින් නවලා ඒක ද්විපාර්ශ්වික සමමිතික තල රූපයක් කියනවා. හරි. ඒ නැමුම් රේඛාවට කියනවා නොතන තියෙන ඔක්කොම. ඔයගොල්ලගේ මේ අච්චුපොත කියවලා ඔය හයිලයිට් කරලා තියෙනවා කියවලා පාඩමේ අර්ථය ගන්න පුළුවන් සමහර පාඩම් වල. හරි. ඒකට මේ කොටස කිව්වහම මොකද්ද? ඔයගොල්ලන්ට කියන්නේ සමමිතිය විතරක් නෙමෙයි කියන්නේ. ඔයගොල්ලන්ට තියෙන වචනේ තමයි ද්විපාර්ශ්වික සමමිතිකයි කියනවා. ද කියලා අහනවා. ද්විපාර්ශ්වික සම්මිතිකද කියලා අහනවා. එතකොට මේක ද්විපාර්ශ්වික සම්මිතිකයි. සමමිතික අක්ෂ කීයක් තියෙනවද කියලා. සමමිතික අක්ෂය ඇඳ දක්වන්න කියනවා. හරි. ඔයගේ ක්‍රියාකාරකම් ඔයගේ ප්‍රශ්න තමයි එන්නේ. ඒතකොට මේ හොඳටම ඇති අපි කරපු ක්‍රියාකාරකම්. එතකොට ඔන්න බලන්න ඔය තියෙන ඍජු කෝණාශ්‍රයක්. ඍජු කෝණාශ්‍රයක් ඔය රේඛාව ඔස්සේ නවන්න බෑ. මේ මුල්ලෙන් මේ මුල්ලට නවන්න බෑ. තව දෙයක් මේකේ කතා කරනවා. මෙහෙම නැවුවට පස්සේ සමමිතික වෙනවා නම් ඒ නැමුම් රේඛාවෙන් මේක සමාන කොටස් දෙකකට බෙදෙනවා. හරි. සමාන කොටස් දෙකකට බෙදෙනවා. මේ කොටස් දෙකේ වෙන වෙනම වර්ගඵලත්
සමානයි හැඩේනුත් සමානයි. හරි. ඔතන කියන්නේ මෙන්න මේ හරස්සිර ඔස්සේ කැපුවොත් හරි හරස්සිරක් ඇන්දොත් සමාන කොටස් දෙකකටත් බෙදෙනවා වර්ගඵලත් සමාන වෙනවා. හරි. එතකොට වර්ගඵල සමාන වෙලා සමාන කොටස් දෙකක් ආවා කියන්නේ සමමිතිකයි කියන එක නෙමෙයි. හරි. ඔය රේඛාව ඔස්සේ සමමිතිකය නැහැ. මේ ත්‍රිකෝණාශ්‍රය. මේ මුල්ලින මේ මුල්ලට ඇන්දොත් සමමිතික නෑනේ. හරි. සමමිතික නෑනේ. මම ඒක පෙන්නුවානේ මෙහෙම. නවන්නත් බෑ කියලා මේ. ඔය නවන්න බෑ. එතකොට මේ ඔතනදි කතා කරන්නේ කියන්නේ මෙහෙම කියන්න පුළුවන්. දීපාර්ශික සමමිතික අක්ෂ දෙපසට සමාන ඉඳලා මම බලන්න කියලා තියෙන එක. දීපාර්ශික සමමිතික රූපයක සමමිතික අක්ෂය දෙපස පිහිටි කොටස් දෙක හැඩයෙන් සහ වර්ගඵලයෙන් සමානයි. හරි. සමමිතික අක්ෂයෙන් දෙපැත්තේ තියෙන මෙන්න මේ රේඛාව ගන්න. හරි. නැත්නම් මම පොඩි රූපේ ගන්නවා. මේ පොඩි රූපේ ගන්න. මේ රේඛාවෙන් දෙපැත්තේ තියෙන. එතකොට මේ රේඛාවේ වමේ දකුණේ තියෙන හැඩයන් සමානයි. හැඩයනුත් සමාන වෙනවා කියන්නේ වර්ගඵලයෙන්ුත් සමානයි. හරි. එතකොට වර්ගඵලයෙන් හා හැඩයෙන් සමාන වෙනවා කියන්නේ යම් රේඛාවකින් නැවුවාම ඒක සම්මිතික අක්ෂයක් නෙමෙයි. ඒක සම්මිතික අක්ෂයක් නෙමෙයි. හරි. එතකොට දීපාර්ශික සමමිතික රේඛාවකින් කොටස් දෙකකටත් බෙදෙනවා හැඩයනුත් සමානයි වර්ගඵලයෙන්ුත් සමානයි. හරි. ඔක ඔයගොල්ලෝ පොඩ්ඩක් කියවලා බලන්න උතර. ඒ වුණාට යම් රේඛාවකින් නැවුවහම එතකොට මම මෙන්න මේ රේඛාව ඔස්සේ මේක නැවුවොත් මේ රේඛාව. හරි මම ඇඳලා නැති රේඛාවක් තියෙනවා. හරි. මෙතනින් මේක යා කරලා ඇඳොත් මේ මුල්ලයි යා කරලා ඇඳොත් මේ රූපය කොටස් දෙකකට බෙදෙනවා. සමාන කොටස් දෙකකට බෙදෙනවා හැඩයනුත් සමානයි. ඒ එම රේඛාව සමමිතික රේඛාවක් නොවේ කියලා කියන්නේ. හරි. චුට්ටක් ඒ දේ තේරුම් ගන්න ඕනේ. හරි. පොඩි පාඩමක් තියෙන. මෙන්න සමමිතික තල රූප ඇඳලා තියෙනවා. බලන්න මේවා සමමිතික වෙන ඒවාක් තියෙනවා. නොවේ. මෙතන තියෙන ඔක්කොම වෙන ඒවා තියෙන්නේ. ඔක්කොම නැති ඒවාක් තියෙනවා. හරි. මෙන්න මේ ඔයගොල්ලෝ බලන්න මෙන්න මේ හතරවෙනි රූපෙත් බලන්න. හරි. මේ රූපයට කියන නම දැන් මේ රූපය බලන්න මේ රූපය මොකක්ද කියලා බලන්න. මේක සමමිතික නැහැ. මෙතනින් සමමිතික නැති එකම රූපය ඕක. හරි. හරි. ඔයාලා මාතෘකාව ලියා ගන්නකෝ. මාතෘකාව ලියා ගන්න. සමමිතිය කියලා ලියා ගන්න. සමමිතිය ලියා ගන්න. අපේ පන්ති පොතේ නේද? ඔව් පුතේ අලුත් පොතක් ගන්න අලුත් පොතක් ගන්න. ඔව් අලුත් පොතක ලියා ගන්න. අලුත් පොත තියෙනවා නම් දැන් මෙහෙමයි දැනට තියෙන පොතක ලියන්න දැන් අලුත් පොතක් කරන්නේ නැත්තම්. හරි. අලුත් පොතක එන්න ඕනේ පන්ති පොතේ වැඩ පොතක් වෙනම තියාගන්න. අභ්‍යාස කරන්න වෙනම පොතක් තියාගන්න. සටහන ලියන්න වෙනම පොතක් තියාගන්න. හරි. ඕක කලව වුණොත් එහෙම මේ බලමු මේ ඕගොල්ලන්ට පුළුවන් වෙලාවක පැය භාගයක ටෙස්ට් එකක් අමතර දවසක මම දවසක් එවන්නම් අමතර දවසක පැය භාගයක තැනින් තැනින් ප්‍රශ්න ටිකක් මම දාලා අහන්න පුළුවන්. හරි. මම ඒක වෙලාවක් තාම කළා නෑ. එකපාරක් තියන්න බලනවා. ඒකට පැය භාගයක ඇතුළත මේ ප්‍රශ්න සාමාන්‍ය ප්‍රශ්න 10කට විතර ඔයගොල්ලන් ලියන්න හදලා දෙන්න. හරි. පැය භාගයක් ඇතුළත මේකෙන් බලලා ඔන්ලයින් ප්‍රශ්න ටිකක් ගාලා දානවා. දාලා බලලා පැය භාගයක් ඇතුළත ලියන්න ඕනේ. පැය භාගයෙන් ඕෆ් වෙනවා. හරි. කොට හරි ලියා ගන්න. එතකොට සමමිතිය කියලා පාඩම් අංක 1 දාලා දිනේ දාන්න. අද දිනේ දාන්න. ඒක යටද ලියා ගන්න මෙන්න මේවා දීපාර්ශ්වික සමමිතිය. මෙන්න මේ වචන ලියා ගන්න. දීපාර්ශ්වික සමමිතිය කියන එක ලියා ගන්න. දීපාර්ශ්වික සමමිතිය. හරි.
ඒ කියන්නේ ලියන්න යම් තල රූපයක් යම් තල රූපයක් යම් තල රූපයක් සරල රේඛාවක් ඔස්සේ යම් තල රූපයක් සරල රේඛාවක් ඔස්සේ යම් තල රූපයක් සරල රේඛාවක් ඔස්සේ නැමීමෙන් එකිනෙක සමපාත වන පරිදි සමාන කොටස් දෙකකට බෙදේ නම් එම තල රූපය द्विपार्श्विक सममितिक तल रूपයක් ලෙස හඳුන්වයි. द्विपार्श्विक सममितिक तल रूपයක් ලෙස හඳුන්වයි. හරි ඊළඟ ලියා ගන්න ඊට පල්ලෙහාන් ලියා ගන්න රූල අයින්ට වෙන්න ලියා ගන්න මට විනාඩියක් දෙන්න පුතේ ඔහොම පල්ලෙහාන් ලියන්න හරි එතකොට දීපාර්ශ්වික සම්මිතික තල් රූපයක් කියන්නේ මොකක්ද කියන එක හඳුනා ගන්න හරි එතකොට පල්ලෙහා රූල අයිනෙන් ලියන්න එම නමන ලද රේඛාව නැත්නම් එම නැමුම් सरल रेखाव එහෙම ලියන්න එම නැමුම් सरल रेखाව सममितिक अक्षයක් ලෙස හඳුන්වයි
හරි. ඇඳ ගන්න සමචතුරස්‍රයක් ඇඳ ගන්න එක පෙළට ඇඳ ගන්න පුළුවන් නම් හොඳයි. සමචතුරස්‍රයක් අඳින්න, ඍජු කෝණාශ්‍රයක් අඳින්න, සමමිතික අක්ෂ ලකුණු කරමු. හරි. මම ඔයගලන්ට පෙන්නන්නම්. ඇඳ ගන්න එක පෙළට අඳින්න. වෘත්තයක් අඳින්නත් පුළුවන් නම් හොඳයි. හැබැයි වෘත්තේ නිවැරදිව අඳින්න උත්සාහ කරන්න මොකක් හරි තියලා හරි කව කටුවෙන් අඳින්න පුළුවන්. දැනට ඉතින් කව කටු භාවිතයක් ඔයගලන්ට තාම කරන්න නැහැනේ. හරි. උඩ අඳිමු සමචතුරස්‍රයක් අඳින්න. මුලින්ම සමචතුරස්‍රයක් ඇඳ ගන්නකො. හරි කොටු ගාන ගන්න. හරි. එතකොට සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ගේ පොතේ කොටු අපි ගමු 6ක් පල්ලෙහාට ඉඩ තියෙන විදියට ගන්න. ගැළපෙන 6ක්වත් අඩුම තරමේ 5ක්වත් අඩුම තරමේ ඉන්න ගන්න නැත්තම් කොටු 5ක්වත් එන්න ගන්න. ඔයගලන්ට ගැළපෙන විදියට රූප සටහන අඳින්න. හරි. ඔයගොල්ලෝ පොතට අදාළ වෙන විදියට සමහර පොත්වල අඳින්න බෑනේ ඒක ලොකුවට. හරි. මෙන්න මේ විදිය මම සමචතුරස්‍රයක් මේ ඇඳලා තියෙන්නේ. හරි. සමචතුරස්‍රයක් ඇඳලා ඔබට මේක තොර දිග පළල සමාන වෙන්න ඕනේ. හරි. ඊට පස්සේ මම එක පෙළට අඳින්න. හරි. මෙන්න එක පෙළට අඳින්න පුළුවන් නම් අඳින්න. ගොඩාක් ඉඩ ගන්න එපා. අනවශ්‍ය විදියට ඉඩ ගන්න එපා. හරි. අනවශ්‍ය විදියට කියන්නේ රූප සටහන් අනවශ්‍ය විදියට ලොකු කරන්න යන්නත් එපා. හරි. වෘත්තයක් අඳින්න. හරි. එක පෙළට අඳින්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. හරි. බැරි නම් පල්ලෙහාට අඳින්න එක එක. ඒකත් ගැටලුවක් නැහැ. හරි. එතකොට මේවැය මම මේ ඔයගොල්ලෝ පාට දාන්න යන්න එපා. හොඳේ. පාට කරන්න එපා ඔයගොල්ලන්. හරි. නැත්තම් මේ පාට දැම්ම කියලා ඔයගොල්ලෝ පාට පැන්සල් චෝක් කරන් පාට ගන්නවනේ. හරි. මේක සම්මිතික අක්ෂ මම අඳින්නම්. මේකේ සම්මිතික අක්ෂ ටික ඔයගොල්ලෝ අඳින්න ඕනේ. කඩඉරි වලින් අඳින්න. හරි. පැහැදිලි කඩඉරි වලින් ඇඳෙන්න ඕනේ. හරි. නේ එකයි. එතකොට මෙන්න මේ විදියට එකයි. හරි. අඳින්න. බන්ට ඇඳ ගන්නවා. ඔයාලා පේනවනේ දැන් අඳිනවම. සම්මිතික අක්ෂ දෙකයි. තුන්වෙනි සම්. බලන්න මේ ඔක්කොම රේඛා හරියට ඇන්දොත් මේ රේඛා හතරක් අඳිනවනේ මං. මේ හතරම ගමන් කරන්න ඕනේ එකම ස්ථානයකින් ගමන් කරන්නත් ඕනේ. බලන්න එකම තැනකදී මේ රේඛා හතරම හමු වෙන්න ඕනේ. නිවැරදිව ඇඳුණු. හරි. පොඩි වෙනස් වීම වෙන්න පුළුවන්. ඒතර මෙහෙමයි සමචතුරස්‍රයේ ඍජු කෝණාශ්‍රය නම් වෙනස් වෙන්න බෑ. වෘත්තයේදී නම් ඔයගලා වෘත්තය අඳින ක්‍රමයේ අනුව ඒක වෙනස් වෙන්න පුළුවන්. හරි. එතකොට මෙතන මුල්ලයි නැමුම් රේඛා යාසන. මෙතන මෙන්න මේකේ නම් මට අසීමිත ප්‍රමාණයක් අඳින්න පුළුවන්. එතකොට අටකට වඩා අඳින්න පුළුවන්. හොඳේ. මට අඳින්න පුළුවන් මෙතන ලොකු ප්‍රමාණයක්. හරි. ළඟ ළඟ ඇන්දොත් අසීමිතයි කියන්නේ ඇත්ති තරම් අඳින්න පුළුවන්. ඔය ඔක්කොම රේඛා ටික යන්න ඕනේ මේකේ එකම ලක්ෂයක් කරා යන්න ඕනේ. හරි. තේරෙනවනේ? එතකොට මේකේ රූපය පහදලි වෙනවා මම ගොඩක් දාන්න මේකේ මම ටිකක් වැඩිපුර අඳින්නම්. තේරෙනවනේ? ඔය විදියට මෙතන මම ඇඳලා තිනවා මේකේ අසීමිතයි. හරි. මේවට ඊතලයක් දාලා ලියා ගන්න සමමිතික අක්ෂ කියලා මේවට ලියා ගන්න. ඉතින් එක පේලට ඇන්දොත් ඕගලන්ට ඊතලයක් දාලා ලියන්නත් පුළුවන්. හරි. ඊතලයක් දාලා ලියන්න පුළුවන් එක පේලට ඇඳලා තිබුණොත් තනි ඊතලයකින්ම එක දාලා ලියන්නත් පුළුවන්. හරි.
සම්මිතික අක්ෂ කියලා මෙන්න මෙහෙම. හැබැයි ඉතින් මේක ඊතලයක් දාලා ඔයගොල්ලෝ ලියන්න ඕනේ. නැත්තම් පේන්නේ නැහනේ. හරි. ඊතලයක් දාලා සම්මිතික අක්ෂ මොනවද කියලා ලියන්න. එකම රූපයකට අයිති වෙන්න ඕන නම් දාන්නත් පුළුවන්. නැත්තම් වෙන වෙනම නම් කරගන්න. මේ වගේ මම මෙතන ඊතලයක් දාලා මේවට මට ඉතින් මෙහෙම දාන්න පුළුවන් මේවට. හරි. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ක්‍රමයට ඒවා නම් කරන්න. හරි. පුළුවන් විදියට ගැළපෙන විදිහට. හරි සුදුසු විදිහක් පාවිච්චි කරන්න. එකක් ලියලා ඔන්නම් දාන්න පුළුවන්. හරි. ඔය විදියට නැත්තම් රූපෙට වෙන වෙනම සම්මිතික අක්ෂ කියලා ලියලා දාන්න. හරි. මේ තියෙන්නේ සම්මිතික අක්ෂ. හරි. මෙයා එක්කෙනෙක් මෙතන එක්කෙනෙක් ඉන්නවා. මේ විදියට එකක් ලියලා දාන්න කියොත් අපැහැදිලි වෙනවා නම් වෙන වෙනම රූපය යටින් ලියන්න ඕගොල්ලෝ. වෙන වෙනම රූපය යටින් ලියන්න. හරි. මේ එකම වචනෙට ඊතල දාන්න ගියාම අපැහැදිලිනේ. හරි. ඔන්න විදියට වෙන වෙනම ලියලා හරි නැත්නම් ඔය විදියට හරි දාන්න. හරි. මේ සම්මිතික අක්ෂ ටික ඇඳලා තියෙනවා. හරි පුතේ හරි 10යි 30ටනේ හරි එහෙමනොත් මේක ලබන සතිය නම් මේ පොඩ්ඩක් කලින් පටන් ගන්න පුළුවන් නම් මම පටන් ගන්නම් 8:00 දැන් ඔයාලට 10යි 30ට නම් 25ට විතර අයින් වෙන්න මම වීඩියෝ එක ඔයාලට එවන්නම් මේකේ හරි රවිත ඔයාලට එවන්නම් මේකේ මේ එහෙම වුණොත් මේක 9ට පටන් ගන්න ඉතින් 8:00ට පටන් ගමු අපි හරි ලබන සතියේ ඒතර ගැටලුවක් වෙන්නේ නැහැ නේද හරි එහෙම ගැටලුවක් තියෙනවනම් කියන්න වෙලාවල් වල දවස නම් වෙනස් කරන්න බැරි වෙනවා හරි දවස් වලදී අපි වෙලාව පොඩ්ඩක් එහෙට මට වෙනස් කරන්න පුළුවන් මම 8:00ට පටන් ගන්න ලබන සතියේ හරි හොඳයිනේ උදේ පන්තියක් නෑනේ හරි එහෙම කරමු අපි හරි පන්ති ඉවර වෙන්න පුතේ සාමාන්‍යයෙන් අපි ඔන්ලයින් අප එකමාරක් වගේ තමයි කරන්නේ මොකද මේ ඉන්න අමාරු නිසා හරි ඕලන්ටත් ඉන්න අමාරුයි පැයකමාරක් වගේ කරන්නේ. එතකොට බලමු 10:00 10:40 45 වෙන්න පුළුවන් ඉතින් ඉවර කරනකොට. හරි. වෙලාව ඒ පාඩමේ හැටියට මම ගන්නවා වෙලාව. හරි. ලබන සතියේ මේ 8:00ට පටන් ගමු. ගැටලුවක් නැතුව ඉතින් ඔක්කොටම. හරි. 8:00ට කරමු. හරි. සවිතර මම දාන්න. රෙකෝඩින් එක අවශ්‍ය නම් කියන්න. මම දාන්න. කොහෙටත් යවන්න එපා. ෂෙයා කරන්න එපා කාටවත්. ෂෙයා කරන්න එපා කියන්නේ ඔයගොල්ලෝ යාළුවන්ට ක්ලාස් එකකින් යනටත් දාන්න එපා මම දාන්නේ මම දාන්නම් අවශ්‍ය කෙනෙකුට හරි 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 එතක නැති කියලා හිතනවා හරි මේක ස්ටොප් කරන්න හරි එඳගන්න මේ දේවල් ඔක්කොම එඳගන්න එතකොට ඔය රේඛ අපි ලියමු ඔතන පල්ලෙහාන් ලියන්න තරුවක් දාලා පල්ලෙහාන් ලියන්න පළවෙනි එක සමචතුරස්‍රය යන්නේ හරි රූප මාරුණාට කමන්නේ තරුවක් දාලා පල්ලෙහාන් රූ ලයින්ට වෙන්න ලියන්න සමචතුරස්‍රයේ සමමිතිකාක්ෂ समचतुरस्रයේ සම්මිතිකාක්ෂ ගණන 4කි ලියන්න. සමචතුරස්‍රයේ සම්මිතිකාක්ෂ ගණන 4කි එක වාක්‍යයක් තරුවක් දාලා රුලවින් ලියන්න. හරි. ඊට පස්සේ පල්ලෙහා රෝලෙන් ලියන්න ආයි තරුවක් දාලා දෙවෙනි රූපය ගැන කතා කරන්නේ දෙවෙනි රූපේ ත්‍රිකෝණාශ්‍රයක් කියලා මම හිතනවා. හරි. ඒක කමන්ට් එක ඒතකොට 1 2 3 රූප ගැන නෙමෙයි මම කතා කරන්නේ. හරි. ඔය දීලා තියෙන රූප තුන ගැන මම පොඩි විස්තරයක් දෙන්න. හරි. ඊට පස්සේ ලියන්න ඍජුකෝණාශ්‍රයේ. ඒතකොට දන්නවනේ ඍජුකෝණාශ්‍රය කියලා දුන්නාම දෙවෙනි රූපයක් වෙන්න පුළුවන්, පළවෙනි රූපෙ වෙන්න පුළුවන් කාගේ හරි. ඒක ගැටලුවක් නැහැ. ඍජුකෝණාශ්‍රයේ සම්මිතිකාක්ෂ ගණන 2කි.
ත්‍රිජුකෝණාශ්‍රයේ සමමිතික අක්ෂ ගණන දෙකකි. හරි ඊළඟ අරුව දාලා ලියන්න පල්ලෙහා රුලෙන් වෘත්තයේ සමමිතික අක්ෂ වෘත්තයක සමමිතික අක්ෂ ගණන අසීමිත වේ. වෘත්තයක සමමිතික අක්ෂ ගණන අසීමිත වේ. හරි ඔන්න එතකොට තව තල රූප තියෙනවා ඒවා දිහා බලලා අපිට තීරණය කරන්න පුළුවන් වෙයි. හරි ඊළඟට ලියන්න පල්ලෙහෙන් ලියන්න ඒකත් අරුවක් දාලා රූලක් කරලා ලියන්න ඒක. දැන් අර වාක්‍ය තුනෙන් වෙන් වෙලා ලියන්න ඕනේ. හරි අර වාක්‍ය තුනෙන් වෙන් වෙලා ලියන්න ඕනේ. හරි මේ විශේෂ කරුණු දෙන්නේ ලියන්න द्विपार्श्विक सममितिक द्विपार्श्विक सममितिक द्विपार्श्विक सममितिक तल रूपयक द्विपार्श्विक सममितिक तल रूपयक सममितिक अक्ष දෙපස පිහිටි सममितिक अक्ष දෙපස පිහිටි सममितिक अक्ष දෙපස පිහිටි කොටස් දෙක හැඩයෙන් හා කොටස් දෙක හැඩයෙන් හා वर्गඵලයෙන් සමාන වේ. හැඩයෙන් හා वर्गඵලයෙන් සමාන වේ. එතකොට බලන්න නැමුණු රේඛාවෙන් හැඩේනුයි වර්ගඵලයෙන්ුයි සමාන කොටස් දෙකක් ලැබෙන්නේ. හරි? එතකොට ඔය කිව්වේ සමමිතික තල රූපයක් ගැන විතරයි. හරි? සමමිතික තල රූපයක් ගැන විතරයි කතා කරන්නේ. සමමිතික වෙනවා නම් ඒ රේඛාවක් ඔස්සේ නැවුවට පස්සේ ලැබෙන කොටස් දෙක හැඩයෙන්ුයි වර්ගඵලයෙන්ුයි සමානයි. සමමිතික වුණොත් ඒක වෙනවා. හරි? ඔය කරුණු දෙක වෙනවාමයි. මොකද හැඩයෙන්ුත් සමානයි වර්ගඵලයෙන්ුත් සමානයි. නමුත් වර්ගඵලයෙන්ුයි හැඩයෙන්ුයි සමාන කොටස් දෙකක් එනවා කියන පළියට සමමිතික වෙන්නේ නැහැ කියන එක තමයි ඊළඟ කරුණ වෙන්නේ. හරි? එතකොට සමමිතික වුණොත් හැඩයෙන්ුයි වර්ගඵලයෙන්ුයි සමාන කොටස් දෙකක් ගන්න පුළුවන්. හරි? ඒ වුණාට යම් රේඛාවකින් මම මේක නැවුවොත් මෙන්න ත්‍රිජුකෝණාශ්‍රය. මම යම් රේඛාවකින් මේක ඔන්න මම අඳිනවා. මෙන්න වෙනස් රේඛාවකින් අඳිනවා. හරි මම ඔයගලන්ට මේකේ ඇදලා මම ඔයගලන්ට වෙන්නන්න මෙන්න මේ රේඛාව ඔස්සේ මම අඳිනවා. මෙන්න මේ රේඛාව මුල්ලකින් යා කරනවා. හරි මම ඔයගලන්ට ඒක පෙන්නන්න වෙනම. හරි මුල්ලකින් යා කරාම ගමු ආයිත්. හරි මෙන්න මේ දල රූපය මම ගන්නවා. හරි මේ වගේ වයින් කරලා දාන්න.
ටික කොමයින් කරලා දාමුකෝ. හරි. දැන් මේක ගැන මම කතා කරන්නේ. හරි. එන්න සමචතුරස්‍රයක් තියෙනවා. මේ ත්‍රිකෝණාශ්‍රයක් තියෙනවා. හරි. මේක මට මේක නවන්න කියන්නේ දැන් ඕක සම්මිතිකයිනේ. හරි. මේක සම්මිතික තල් රූපයක්. හරි. මේක අරගෙන මම මේ රේඛා පොඩ්ඩක් අයින් කරලා හරි මම රෙකෝඩින් එක දාන්න පුතේ අචිර දාන්න. හරි. මම ගෲප් එකට අද දාන්න. වෙන කොහෙටවත් යවන්න එපා. හරි. ගෲප් එකට දාන්නම් මම. හරි. මෙන්න මේ රේඛාව ඔස්සේ නාවනවා. මේ මුල්ලක් යා කරනවා. එතකොට ඕක යා කරාට ඔතන හැඩයෙන්මේ වර්ගඵල වෙනුවේ සමාන කොටස් දෙකකට බෙදෙනවා. බෙදුනට මේ රේඛාව සම්මිතික නැහැ. මේ රේඛාවෙන් නැවුවාම බලන්න. මේ රේඛාවෙන් නැවුවොත්. හරි. මම නවල පෙන්නන්න. හරි. මේක මම නවල පෙන්නන්නම්. ඔය නවන්න කියන්නේ මේ මුල්ලයි ඔයගොල්ලෝ බලන්න නවලා. මුල්ලයි නවලා මේ නැවෙන්නේ නැහැ මේ සම්මිතික නැහැ මේ. සම්මිතික වෙන්නේ නැහැ. ඒ වුණාට හැඩයෙන්මේ වර්ගඵල වෙනුවේ සමාන කොටස් දෙකක් එනවා. ආවට මේ රේඛාව ඔස්සේ නැවුවාම සම්මිතික වෙන්නේ නැහැ. හරි? එහෙනම් අපි ලියමු. කරුවක් දාලා ඊට පල්ලෙහාන් ලියන්න. ඊට පල්ලෙහාන් ලියන්න. තව කරුණක් තියෙනවා ලියා ගන්න. ඒකට අපි ගන්නෙ ත්‍රිකෝණාශ්‍රය තමයි ගන්නෙ. හරි? හරි. ලියන්න. යම් තල රූපයක් යම් තල රූපයක් යම් රේඛාවක් ඔස්සේ යම් සරල රේඛාවක් ඔස්සේ නැමූ විට හැඩයෙන් හා වර්ගඵලයෙන් සමාන කොටස් දෙකක් ලැබුණද එම රේඛාව ඔස්සේ නැමීමෙන් එකක් මත එකක් සමපාත නොවේ නම්
එම අක්ෂය සමමිතික අක්ෂයක් නොවේ. එම අක්ෂය සමමිතික අක්ෂයක් නොවේ. එහෙනම් ත්‍රිකෝණාශ්‍රයක් ඇඳලා මුල්ලකින් මුල්ලක් යා කරන්න. හරි. එතකොට මේ රේඛාව ඔය සුදු පාටින් ඇඳලා තියෙන එක සම්මිතික අක්ෂයක් වෙන්නේ නැහැ. ඒ ත්‍රිකෝණාශ්‍රය සමමිතික නෑ කියලා කියන්නේ කතාවේ. හරි. ත්‍රිකෝණාශ්‍රය සමමිතිකයි. මෙන්න මෙතනින් නැවුවා මේ කළු පාට රේඛාවක් දාන්නේ. ඒ රේඛාවෙන් සමමිතිකයි. ඒ වුණාට ওই සුදු පාට රේඛාවෙන් සමමිතික වෙන්නේ නැහැ. හරි? හරි. ওই රූප සටහන ඇඳගෙන සමමිතික අක්ෂයක් නොවේ කියලා දාන්න. ඇඳගන්න. සමමිතික අක්ෂයක් නොවේ. ත්‍රිකෝණාශ්‍රය සමමිතික නැහැ කියලා කියන්නේ. හරි? එතකොට ඔය කතාවෙන් අපිට කියන්න බෑ. ඔතන දැන් දාලා තියෙන රූප සටහනට අනුව ත්‍රිකෝණාශ්‍රය සමමිතික නැහැ කියලා කියන්න බෑ. හරි ත්‍රිකෝණාශ්‍රය සමමිතිකයි. නමුත් ඔය ඇඳලා තියෙන සුදු පාට රේඛාව ඔස්සේ නැවුවට සමමිතික වෙන්නේ නැහැ. සමමිතික වෙන්නේ නැහැ කියන්නේ සමමිතික අක්ෂයක් නෙවෙයි. ඔය සුදු පාට රේඛාව සමමිතික අක්ෂයක් නෙවෙයි කියන එක කියන්නේ. හරි? ඇඳගන්න. හරි. ඊට පස්සේ ඔයගලන්ට තියෙන්නේ මේකේ මම අද අච්චුපොත දාන්නම් ඔකට. හරි. එතකොට මේක බලන්න. ඔයගලන්ගේ සම්මිතික අක්ෂ අඳින්න තියෙනවා සමහර ඒවා. දීපාර්ශික සමමිතික තල රූප අඳින්න තියෙනවා. හරි. එතකොට තල රූපයක් කපා ගන්න හැටි අඳින හැටි මේකේ ඔයගලන්ට දැන් ප්‍රායෝගික පරීක්ෂණ අහන්නේ නැහැ විභාගෙදී. විභාගෙදී එන්නේ මම පෙන්නනම් අසම්පූර්ණ තල රූපයක් දෙනවා. අසම්පූර්ණ කොටසක් දෙනවා. ඒක සම්පූර්ණ කරන්න කියලා ඔයගලන්ට එන්නේ. හරි? එතකොට ප්‍රධාන ඒක අනිවාර්යෙන් එනවාමයි. හරි? එතකොට මේකෙන් නෑවිලා ඉන්න ප්‍රශ්නයක් දෙනවා. හරි? එතකොට මම එක රූප සටහනක් ඔයගලන්ට පෙන්නන්න. හරි? මේ රෙකෝඩින් එක පුතේ මම දානවා. අද දාන්න. කොහොමද දැන් තව චුට්ටෙන් මම දාන්න. හරි? ඒක ඔයගොල්ලෝ බලලා ගන්න එක. හරි? එතකොට මම ඔයගලන්ට එකක් අරගෙන පෙන්නන්නම් මේ සම්මිතික රූපයක් කොහොමද සම්පූර්ණ කරන්න කියලා. එතකොට නිවැරදිව ඕගොල්ලෝ කොටු සටහන් කරගන්න ඕනේ ඕගොල්ලන්ගේ පොතේ කොටු හරියට තියෙන්න ඕනේ. කොටු භාග තියෙනවා නම් ඒක භාගයක් විදියට නිවැරදිව පේන්න තියෙන්න ඕනේ. හරි? නිවැරදිව පේන්න තියෙන්න ඕනේ. හරි? අපි එක තල රූපයක් අරන් මම සම්පූර්ණ කරලා පෙන්නන්නම් ඔයගලන්ට. හරි? වැඩ තියෙනව කරන්න කරගෙන යමු. මේ දිගටම නිවැරදිව කරන් යන්. මග අරගන්න එපා පාඩම්. හරි? පාඩම් නම් මග අරගන්න එපා. එතකොට ප්‍රශ්නයක් වෙනවා. ප්‍රශ්නයක් වෙනවා කියන්නේ තැනින් තැන සම්බන්ධ වෙන්න එපා. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් කතා කරන්න. එක දවසකටවත් සම්බන්ධ නොවි ඉන්න එපා. හරි? එහෙම ගැටලුවක් තියෙනවා නම් මොනවා හරි කියන්න මම රෙකෝඩින් එක දාන්න. හරි? මෙන්න මේ වගේ මම තල රූපයක් ඔයගලන්ට පෙන්නන්න. හරි? එතකොට දැන් විභාගයට ප්‍රධාන ප්‍රශ්නේ මෙන්න මේක සම්පූර්ණ කරන්න කියනවා. හරි? ඒතර බලන්න මේ ලක්ෂ්‍ය ටික අපි හඳුනා ගන්න ඕනේ. මේ පොයින්ට් ටික නිවැරදිව හඳුනා ගන්න ඕනේ. මම මේකේ පොඩ්ඩක් උඩාවට ගන්න. හරි? මේකේ තියෙන ලක්ෂ්‍ය හරි. මෙන්න මේ මම නිකන් ටිකක් තියා ගන්නවා මෙන්න මෙතන පොයින්ට් එකක් පොඩි දා ගන්නවා. දාගන්න ඕනේ එතන නිකන් එතන තැනක්. හරි? ඒ වගේම තැනක් තමයි මේ මෙතන තියෙන්නේ. එනවනේ ඔය. මෙතන මම රතු පාට බෝලයක් නිකන් එච්චර ඔයගොල්ලෝ බෝල දාගන්නේ නැහැ හොඳේ. මම මේ හරි ඔය කහ පාටින් මම සලකුණු කරලා තින්නේ ඒවා. හරි?
මෙතන ඔන්න තව තැන. මේක සම්පූර්ණ කරන්නේ කොහොමද කියලා බලමු. මේවා නිකන් තිතක් තියාගන්න. දැන් ඔයගොල්ලන් මම තිතක් තිබ්බොත් මෙතන පේන්නේ නැහනේ. හරි. මේවෙන් තමයි ඔන්න සම්මිතික අක්ෂරනේ ඇඳලා තින්නේ. එතන ඉඳන් ඔය වගේම කොටසක් ඇඳෙන්න ඕනේ. හරි. එතකොට බලමු මේක මෙතන නම් අවශ්‍ය වෙන්නේ නැහැ. හරි මම මේ ටික අයින් කරන්න. හරි. ඔන්න ඔය ටික නම් අවශ්‍ය වෙනවා. හරි. එතකොට බලන්න මේ කෙලින්ම එන්න ඕනේ. මේ රේඛාව දිගේම එන්න ඕනේ. මේ රේඛාව දිගේ බලන්න මේ කළු පාට අක්ෂයේ ඉඳන් වම් පැත්තට එක කොටුවක් ගියා නම් මේ රේඛාවේ ඉඳන් එතන දකුණු පැත්තට එක කොටුවක් යන්න ඕනේ. හරි. එක කොටුවක් ගිහිල්ලා තිතක් තියාගන්න. ඊට පස්සේ එතන ඉඳන් බලන්න ආයි තව පොයින්ට් එකක් තියෙන තව හැරෙන තැනක් තියෙනවනේ. තව මුල්ලක් තියෙනවා. එතනට බලන්න මේ රේඛාවෙන් ඉඳන් කොටු කීයද? 1යි 2යි 3යි. එහෙනම් ඒ රේඛාවෙන් ඉඳන් කොටු දෙකක් කොටු තුනක් නැත්තම් මේ රේඛාවෙන් ඉඳන් කොටු තුනක් යන්න ඕනේ. හරි. ඊට පස්සේ එතනින් හැරෙන්නේ නැහැ. ආයිත් ඇවිල්ලා මෙතනින් පල්ලෙහාට ඇවිල්ලා ආයි හැරෙනවා. බලන්න මේ අක්ෂයේ කොතන ඉඳන් කොතනද තියෙන්නේ කියලා. මේ බෝල වැඩක් නැහැ. ඒවා මම පැත්තෙන් තියන්න. මේ සමමිතික අක්ෂයේ ඉඳන් එයා ඉන්නේ එක කොටුවක් දුරින්. හරි. එහෙනම් ඔන්න තියෙනවා. ඊට පස්සේ අපි පිළිවෙලින් මේවා යා කරගන්න ඕනේ. එහෙනම් පළවෙනි තැන ඉඳන් පළවෙනි තැනට ඔන්න ආරම්භ සම්මිතික අක්ෂයේ ආරම්භයේ ඉඳන් මම මේක වෙන පාටකින් දාගන්න. හරි. පාටකින් ලකුණු කරලා දෙන්න. මගේ මම තැබි. එහෙනම් මෙතනට යාවෙන්න ඕනේ. එතන ඉඳන් යාවෙන්න ඕනේ. එතන සිට දෙවෙනි ලක්ෂයට යාවෙන්න ඕනේ. හරි. ඔය විදිහට හරියට නිවැරදිව කොටු පාවිච්චි කරන්න වෙනවා ඕගලන්ට. හරි. එතකොට ඊළඟට ඒ ලක්ෂයේ ඉඳන් අනිත් ලක්ෂ 1 2 3 අපි මොනවාක්වත් දාලා නැහැ. යා වුණා. හරි. ඊට පස්සේ අවසාන එක්කෙනා මේක ලැබෙන්නේ සමමිතික අක්ෂයේ දෙපැස සමාන කොටස් දෙකක් තියෙන්න ඕනේ. සමමිතිකයිනේ සමමිතික තල රූපයක් අඳින්නයි කියලා තියෙන්නේ. හරි. පොඩි වෙනස් වීම වෙනවා. මේකේ මට අර සමහර තැන්වල හරියටම ගන්න බැරි නිසා. හරි. හරි. ඔන්න අරන් තියනවා මම. මෙතන පේනවනේ දැන්. හරි. මෙන්න මේ විදිහේ තල රූප ඔයගලන්ට සම්පූර්ණ කරන්න විභාගයට එනවා. හරි. ওই විදිහේ තල රූපයක් අරගෙන සම්පූර්ණ කරන්න විභාගයට අනිවාර්යෙන්ම එනවා. හරි. ඒතර මේවා සැලකිලිමත් වෙලා ලේසියෙන් ලකුණු ගන්න පුළුවන් තැන්. හරි. මේවා ලේසියෙන් ලකුණු ගන්න පුළුවන්. එතකොට සමමිතික අක්ෂයේ සිට නිවැරදිව දුරවල් ගන්න ඕනේ. සම්මිතික අක්ෂයේ සිට නිවැරදිව දුරවල්. බලන්න මෙන්න මෙතන මම පොයින්ට් එක සැලකුවේ මේ බලන්න. මෙන්න මේ රේඛාවෙන් දෙපැත්තට. ඒතර මෙතන ඉඳන් හැරෙන දුර සමාන වෙන්න ඕනේ. මේ පේනවනේ මේ දුරවල් සමාන වෙන්න ඕනේ. එතන ඉඳන් කොටු ගාන ගණන් කළා. 1යි 2යි 3යි එහෙම ගණන් කළා මේකේ ගන්න තියෙන්නේ. හරි. මේකේ ගණන් කළා නිවැරදිව ගන්න ඕනේ. හරි. ආයිත් පෙන්නන්නම් මේක. එතකොට මේකේ රූප සටහන් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ අඳින්න වෙනවා. අඳින්න නැතුව මේකේ පැහැදිලි රූප සටහන් වෙන්න ඕනේ. හරි. ඕකේ දැන් කොටුවක් බැගින් අරන් තියෙනවා. කොටු දෙක බැගින් අරන් තියෙනවා. එතකොට මේ නිවැරදි වෙන්න ඕනේ. මේ රේඛාවෙන් දෙපැස. මේ රේඛාව තියෙනවනේ. මේ කළු පාට රේඛාවෙන් දෙපස තියෙන කොටස් දෙක සමාන වෙන පරිදි ඔයගොල්ලෝ ස්ථාන ලකුණු කරගන්න ඕනේ. ලකුණු කරගන්නවා කියලා ඔය වගේ දැන් මම ලකුණු කරලා පෙන්නුවානේ. ඔයගොල්ලෝ ඔය වගේ දැන් මම ඔතන තිතක් දාලා පෙන්නුවේ පැහැදිලි වෙන්න. ඔයගොල්ලෝ තිත් සටහන් කරන්නේ නැහැ. ඔය වගේ බෝල දාන්නේ නැහැ. ඒතර බලන්න හැරෙන තැන කොතනද කියලා තීරණය කරගන්න ඔයගොල්ලෝ මේක දිහා බලලා මෙන්න මෙතනට එනකන් ඇඳෙන්න ඕන කියලා පොඩි සලකුණක් දාගන්න. ඔය වගේ ලොකු බෝල ලොකුවට සලකුණු කරන්නේ නැහැ. මේ රේඛාව මම මෙහෙම ඇන්දොත් මේක අයින් කරන්න. හරි. මේ රේඛාව මම අඳින්නම් ආපහු. මේ ටික අයින් කරන්න. හරි. පොඩ්ඩක් මේ රේඛා ටික වෙනස් කරන්න නැත්නම් ඔයගොල්ලෝ මේ බෝල දාගත්තොත් එතනත් ගැටලුවක් වෙනවනේ. හරි. අපි කිසිම දෙයකට මේකේ බෝල දාලා අඳින්නේ නැහැ. හරි. මේ ස්ථාන පෙන්වන්න තමයි ඔයගොල්ලන්ට මම මේ විදියට පොඩි සලකුණු ටිකක් දුන්නේ. හරි. ස්ථාන පෙන්වන්න විතරයි. හරි. එතකොට මේකේ ඔන්න මම ඒවා අයින් කරා. එතකොට මේ රේඛාව පටන් අරන් අඳින්න ඕන තැන නවත්තන්න ඕන තැන හිතා ගන්න. ওই රේඛාව මෙන්න මෙතනට එහෙම ලකුණු කරන්නේ නෑ බලන්න. පටන් ගන්න තැන ඉඳන් කොටුවක් පරතරයකින් ඔතන යන්න ඕනේ. පල්ලෙහාට කොටු කීයක් එනවද?
පල්ලෙහාට මෙන්න බලන්න මෙතනින් පටන් අරන් පල්ලෙහාට කොටු දෙකක් එන්න ඕනේ. දෙකක් ඇවිල්ලා දකුණු අත පැත්තට පොත දිහා බැලුවාම දකුණු අත පැත්තනේ. දකුණු අත පැත්තට කොටුවක් යන්න ඕනේ. එහෙමනේ නතර වෙන්න ඕනේ. ඊට පස්සේ ඊළඟ රේඛාව පටන් ගන්න එතනින්. නතර වුණ තැනින් පටන් ගන්න. හරි. එතන ඉඳන් බලන්න වම් අත පැත්තට කොටු කීයක් ගිහිල්ලා තියෙනවා? කොටු දෙකයි. එහෙනම් ඒ රේඛාව දිගේම කොටු දෙකක් ගිහිල්ලා නතර වෙන්න ඕනේ. හරි. ඔන්න ඉවර වුණා. ඊට පස්සේ එතන ඉඳන් පටන් ගන්න. එතන ඉඳන් පටන් අරන් බලන්න වෙනස. මෙතන ඉඳන් පටන් ගත්තාම බලන්න මම මේකේ වදින්න. මෙතනින් පටන් අරන් තියෙන්නේ මෙන්න මෙතනින් පටන් ගන්න. එතන ඉඳන් පටන් අරන් ගිහිල්ලා තියෙනවා දකුණු අත පැත්තට කොටු දෙකක්. එහෙමනේ ගිහිල්ලා තින්නේ. අවසන් වෙලා තින්නේ. මේ ආරම්භක ලක්ෂ්‍ය අවසන් ලක්ෂ්‍ය බලන්නකෝ. ඒතර තියෙන්නේ පටන් අරන් තින්නේ මේ රේඛාවෙන්. මේ රේඛාව දිගේ පටන් අරන් තින්නේ. එතන ඉඳන් වම් පැත්තට කොටු දකුණු පැත්තට කොටු දෙකක් ගිහිල්ලා තියෙනවා. එහෙනම් අර අපි අඳින්න ඉන්න රේඛාවේ අඳින්න රේඛාව තියෙනවානේ. මෙන්න මේකනේ අඳින්න ඉන්නේ මම. මෙන්න මේ රේඛාව අඳින්න ඉන්නේ. එහෙනම් ඒක පල්ලෙහාට මෙනව කොටු කීයක්ද? එතන ඉඳන් පල්ලෙහාට කොටු 4ක් ඇවිල්ලා එතන ඉඳන් ආයි වම් පැත්තට කොටු දෙකක් යනවා. හරි? එහෙමනේ තියෙන්නේ. ආයි මම කියන්නම්. මෙතන ඉඳන් පටන් අරන් පල්ලෙහාට කොටු දෙකක් එන්න ඕනේ. එහෙම රේඛා අඳින්නේ කොටු දෙකක් ඇවිල්ලා ආයි වම් පැත්තට කොටු දෙකක් යන්න ඕනේ. ඊට පස්සේ එතන ඉඳන් ආයෙත් කොටුවක් යන්න ඕනේ වම් අත පැත්තට. එතකොට නිවැරදි තල රූපයක් එනවා. හරි? හරි. ඕකේ අභ්‍යාස තියෙනවා ඔයගලන්ට. එතකොට නිවැරදිව කරන්න ඕනේ. හරි? මම අභ්‍යාස පොත දාන්නම්. අභ්‍යාස පොත නැති කීප දෙනෙක් ඉන්නවා. එතකොට බලලා ඔය සියලුම රූප සටහන් ඒ විදිහටම නිවැරදිව කොටු ඔයගලලා කොටු තියෙනවනේ පොතේ. ඒ කොටු පාවිච්චි කරලා ඒ කොටුවක් එකයි කියලා ගන්න. එකයි කියලා අරගෙන නිවැරදිව රූප සටහන් අඳින්න ඕනේ. හැම රූප සටහනක්ම අඳින්න ඕනේ. ටියුට් එකේ තියෙන ක්‍රියාකාරකම් ඒවත් කරන්න ඕනේ. හරි? ඒ දේවල් කරන්න. හරි? එතකොට මේ පාඩමේ සම්මිතික අක්ෂ ගැන කතා කරේ. ඒක සම්මිතික අක්ෂ ඇඳලා පෙන්වන්න පුළුවන්කම තියෙන්න ඕනේ. සමමිතික තල රූපයක්, ත්‍රිකෝණාශ්‍රයක්, සමචතුරාශ්‍රයක්, වෘත්තයක් කිව්වහම ඒ සම්මිතික අක්ෂ ගණන කීයද කියලා කියන්න පුළුවන් හැකියාව තියෙනවා. හරි? ඕනේ අහන්නේ ප්‍රශ්නේ. දැන් විභාගයේ වෘත්තයක් කපන්න කියන්නේ ඒක කපන්න මොනවාක් ක්‍රියාකාරකමක් කියන්නේ නැහැ. හරි. ක්‍රියාකාරකම් වලින් කරපු දේවල් මතක තියාගෙන අදාළ ප්‍රශ්න වලට පිළිතුරු සැපයීම තමයි කරන්නේ. හරි? ඒක ලබන හදී පුතේ පන්ති පටන් ගන්න 8:00 ගැටලුවක් නැහැනේ. කාටවත් ගැටලුවක් නැතුව ඇති කියලා හිතනවා. මොකද 8:00 තමයි කලින් පන්තිය පටන් ගත්තේ. 8:00 කරමු. හරි? දැන් අනිත් අයගේ සමහරකට දැන් පන්ති පටන් ගන්නවා 10:00 ඒකට ගැටලු තියෙනවානේ. 8:00 හරි. මොකද මේ පන්තිද පුතේ දිනුක දිශාන් මොක නෑනේ. පන්ති නෑනේ. අටමාර ඉඳන් මේ ඔය 10 මාර වෙන්න පුළුවන් 10යි 10 මාට කලින් ඉවර කරනවා 10 මාට පන්ති වර්ගයක් තියෙනවනේ ඔයගලන්ට 10යි කාල 10 වගේ පැයකමාරක් විතර වැඩි පොඩ්ඩක් කරනවා හරි ඒ වගේ වෙලාවක් කරනවා හරි ඕගොල්ලන් 6 වසර ප්‍රශ්න 10කට පැය භාගයක විතර ලියන්න පුළුවන්කම තියෙන ප්‍රශ්න පත්‍රයක් දානවා මම කියන්න මොන මොන පාඩම් එන්න කියලා දැම්ම නෙමෙයි මේ මාසය ඇතුළත මම එකක් දානවා හරි ඒතොර මේ 7 වසරෙන් වෙන්න පුළුවන් 6 වසරෙන් ඉන්න පුළුවන් 6 වසර ආවොත් අගී ප්‍රශ්න 10ක් පැය භාගයක් ඇතුළත ලියන්න කෙටි ප්‍රශ්න ලියන්න ඕගොල්ලන්ගේ ලකුණු මට්ටම බලා ගන්න අර එක පාඩට ලියලා ටග් ගාලා ලියලා බලලා මට ලකුණු ටිකක් පොඩ්ඩක් බලන්න හරි ඒක හැම මාසෙකම වගේ කරනවා හැම වසරකටම හැම මාසෙකම වගේ කරනවා හරි මේ අවුරුදු දින එක කරගෙන යනවා එතකොට මේ ක්ලාස් පටන් ගන්න පුළුවන් ඉන්න දිනයක් අපිට කියන්න බෑනේ ඒකන් අපි මෙහෙම කරගෙන යනවා එතකොට අමතර දිනයක් මම ගන්නවා අමතර එතකොට රෑ වෙන්න පුළුවන් රෑ දවසක මේ රෑ භාගයක් ගන්න පුළුවන් රෑ හරි එතකොට ගැටලුවක් නැති වෙන්න මම දිනයක් කියන්න හරි මේ හරි එතකොට මේකේ අභ්‍යාස තියෙන ඕගලන්ට කරන්න හරි මේ මම පෙන්නන්නම් හරි මේ පොතේ තියෙන අභ්‍යාස ටික හරි ඔන්න මෙතන ඉඳන් මේ රූප සරහන් පුතේ හැම එකක්ම අඳින්න නම් ඕනේ හරි නිවැරදි අක්ෂරය මේක පුතේ මේක අඳින්න අවශ්‍ය නැහැ මේක බලන්න හරිද වැරදිද කියලා බලන්න මේවා හරි හරි මෙතන ඉඳන් සම්මිතික අක්ෂර නම් මේක නම් කරන්න ඕනේ දෙවෙනි ප්‍රශ්නේ ඉඳන් ඔයගලන්ට කියලා තියෙන උපදේශ අනුව කරන්න ඕනේ හරි
මෙන්න මේ දේවල් කරන්න ඕනේ. පාද දෙකක් සමාන ත්‍රිකෝණයක්. හරි මේ දේවල් කරන්න ඕනේ. මේ වාක්‍ය ලියන්න අවශ්‍ය නැහැ පුතේ. මේවා අවශ්‍ය නැහැ. හතරවෙනි එකට ලියන්න අවශ්‍ය නැහැ. ඔයගොල්ලෝ හරි වැරදි ප්‍රශ්නාංකේ දාලා දාන්න. හරි ප්‍රශ්නාංකේ දාලා දාන්න. නැත්නම් ඒක නොදැම්මක් කමන්නේ. මෙන්න මේව නම් කරන්න ඕනේ අනිවාර්යෙන්. මේ කියලා තියෙන දේවල් මේ පළවෙනි ප්‍රශ්නෙට ඔයගොල්ලන්ගේ උත්තර ටික ලෑස්ති කරගන්න. වෙනම කොලයක ලියලා තියාගන්න. පුළුවන් කෙනෙක් මේක අඳින්න මෙහෙමයි. දැන් මේක print out එකක් ගන්න විදියක් නැහැ. print out එකක් ගන්න පුළුවන් නම් ගැටලුවක් නැහැ. හරි. ඒතර මගේ නැත්නම් ටියුට් එකේ තියෙන ඒවා බලන්න. ටියුට් එකේ තියෙන ඒවා කරන්න. හරි. මම ටියුට් එක ඔයගොල්ලන්ට පෙන්නන විනාඩියක් දෙන්න මම ටියුට් එක ගන්න. බලමු මේ හරි ටියුට් එක තියෙනවනේ මට දැන් මේ ටියුට් එක ගන්න විදියක් නැතුව තියෙන්නේ. හරි කමන්නේ. ටියුට් එකේ තියෙනවා කරන්න පුළුවන් හැකියාව තියෙන ටික කරන්න. හරි කට්ටියට ක්ලාස් එකක් තියෙනවා මම හිතන්නේ ඒක අයින් වෙලා තියෙන ගොඩක් දෙනෙක් අයින් වෙලා තියෙනවා මොකක් හරි පන්තියක් තියෙන නිසා. හරි. මේ කියන්නේ දැන් ගොඩක් කට්ටිය. හරි. ඒතර මේකේ ඔයගොල්ලෝ කරන්න බලන්න මම පෙන්නන්නම් මේ අභ්‍යාස ටික. හරි. සම්මිතික අක්ෂාන්තින ඒවා කරන්න ඊට පස්සේ මේකේ දෙවෙනි ප්‍රශ්නය කරන්න ඕනේ පිටපත් කරගන්න ඕනේ මේව. හරි. ඒක පිටපත් කරගන්න. තුන්වෙනි ප්‍රශ්නේ කරන්න. හරි. මේකේ හතරවෙනි එකේ පොතේ ලියන්න යන්න එපා. ඒක උත්තර ටික දාලා තියාගන්න. වෙනම තියාගන්න. ඊට පස්සේ එතන තියෙනවා ඊළඟ කොටස මෙන්න මේවා ක්‍රියාකාරකම් තියෙන තැන් කරන්න. මේ කොටු තැලේ සම්මිතික අක්ෂ හඳුනා මේක අඳින්න. කොටු නිවැරදිව පාවිච්චි කරලා මේක අඳින්න. හරි. හරි. මේවා සම්පූර්ණ කරන්න. මේවා නිවැරදිව කොටු පාවිච්චි කරලා අඳින්න ඕනේ. නිවැරදි රූප සටහන් තියෙන්න ඕනේ. හරි. එතකොට මට ලබන සතියේ මම පන්තියට එන්න කලින් මේ ටික ඔක්කොම WhatsApp එකේ තියෙන්න ඕනේ. හරි. ඔක්කොම තියෙන්න ඕනේ. සියලුම දෙනාගේ උත්තර තියෙන්න ඕනේ ලබන සතිය වෙන්න කලින් මට ඕනි. හරි. පොඩි දේවල් ටිකක් තියෙන්නේ. ප්‍රශ්න ගොඩාක් අඩුයි. මේ පොතේ තියෙන ඔක්කොම ටික කරන්න පුළුවන් ටික ඔක්කොම කරලා මට වෙන වෙනම ෆොටෝස් ගන්න ඕනේ. හරි. සියලු දෙනාගේ එක මම බලාපොරොත්තු වෙන අනිවාර්යෙන් තියෙන්න ඕනේ. හරි. හරි. එහෙනම් මේ පොත මම දැන් දාන්න PDF එකක් විදිහට තමයි එන්නේ. මම වෙනත් විදිහකට දාන්න බලන්න. හරි. ඒතර අභ්‍යාස කරන්න. හරි. එහෙනම් මේ ලබන සතිය 8:00 පන්තිය තියෙන්නේ. දිශාන් උදේ මේ මොකද්ද ඔයාට පන්තිද උදේ? දිශාන් කියන්න බලන්න. දිශාන් නෑ සර්. 8:00 නෑනේ. හරි. එහෙනම් ගැටලුවක් නෑ. 8:00 පටන් ගමු. ඒකට ගැටලුවක් නෑනේ හැමෝටම. හරි. එහෙනම් අදට පන්තිය නතර කරමු. හැමෝටම ආයිබෝවන්. හරි.